ආයිබෝවන් අද මම කතා කරන්න යන්නේ ආදායම් බදු පිළිබඳව. ආදායම් බදු කියලා කියන්නේ ළමයි යම්කිසි පුද්ගලයෙකුගේ ආදායම් මත රජය විසින් අය කරගන්නා බදු මුදල් ප්‍රමාණය. ඒතර මේ බද්ද කොහොමද අය කරගන්නේ කියන එක අපි කතා කරොත් එහෙම රජය යම්කිසි නිර්ණයක් දෙන සීමාවන් විදිහට එතකොට පළමු ලක්ෂ 5 එකට්ටිය ආදායම් බද්දෙන් නිදහස් කරනවා. අපි හිතුවත් එක්කෙනෙක්ගේ පුද්ගලයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 5ක් නම් එයා බදු ගෙවන්න ඕනේ නෑ. හැබැයි ලක්ෂ 5ට වැඩි වෙනකොට එයා බදු ගෙවන්න ඕන. අපි හිතුවොත් ලක්ෂ 5ට වඩා වැඩියෙන් ඊ කට්ටිය නිර්ණය කරන ඊළඟ ලක්ෂය සඳහා ඊළඟ රුපියල් ලක්ෂය සඳහා අපි හිතුවොත් 3ක බදු මුදලක් ගෙවන්න ඕනේ කියලා. ඊට වැඩි වෙන ලක්ෂය සඳහා 5ක බදු මුදලක් ගෙවන්න ඕන කියලා හිතමු. ඊට වැඩි වෙන ලක්ෂය සඳහා හිතුවොත් එහෙම 8ක බදු මුදලක් ගෙවන්න ඕන. ඒතර පැහැදිලි ඇති රුපියල් 50000ක් ලක්ෂ 5ක් ආදායම් බද්දේ නිදහස් වෙනවා. ඊට වැඩි වෙන සෑම මුදලක් සඳහාම කොටස් වශයෙන් එයාලා වැඩි වෙන කොටස් වශයෙන් බදු මුදල් අය කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ආදායම් බදු අය කරගන්නේ. අපි බලමු මෙහෙම එකක් වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම රුපියල් 6,50,000 කියමු. රුපියල් 6,50,000. මේ රුපියල් 6,50,000 ගත්ත එක්කෙනෙක්ගේ මේ විදිහට බදු මුදල් අය කර ගන්නවා නම් එයාගේ පළමු ලක්ෂ 5 මොකද වෙන්නේ? ආදායම් බද්දෙන් මොකද වෙන්නේ? නිදහස් වෙනවා. ඊට පස්සේ වැඩි වෙනවා තව රුපියල් 1,50,000. මේ 1,50,000 අත 150,000 කොටස් දෙකකට කැඩෙන්නේ නැහැ. 1 ලක්ෂයක් මෙතෙන්ද වෙනවා. අනිත් 50,000 අනිත් ගොඩට වැටෙන්න ඕන. ඒතර රුපියල් ලක්ෂයක් සඳහා මෙයාගෙන් බදු අය කර ගන්න ඕනේ. ඇයි? ලක්ෂ 5යි, ලක්ෂයයි, ලක්ෂ 6යි මේ ලක්ෂය සඳහා බදු අය කර ගන්නවා කීයක්ද? 3%. ඒ වගේම මේ 50,000 සඳහා මේ 50,000 අය කරනවා 5%. අපි මෙයා සිදු කරොත් එහෙම මෙයාට මෙයා සිදු වුණා 2යි 10 ව 3ක් රුපියල් 3,000ක් මේ ලක්ෂය සඳහා බද්ද විදිහට ගෙවන්න. අපි බලමු මේ සඳහා 50,000ක් තියෙනවා රුපියල් 50,000 105ක බද්දක් අය කරනවා නම් මේ දෙන සිදු වුණා 505ක් රුපියල් 2,500යි. එහෙනම් අය කරගන්න ඕන මුළු ආදායම් බදු ප්‍රමාණය කියන්නේ මේ ලක්ෂය සඳහා රුපියල් 3,000ක බද්දක් ගෙවන්න ඕන. මේ වැඩි වෙච්ච 50,000 සඳහා රුපියල් 2,500ක බද්දක් ගෙවන්න ඕන. එතකොට මුළු බදු ප්‍රමාණය කියන්නේ රුපියල් 5,500ක. පැහැදිලි ඇති මේ ලක්ෂ 5 සඳහා බදු අය කරේ නෑ. මෙතන බදු මුදලක් අය වුණා. මෙතන බදු මුදලක් අය වුණා. මේ බදු මුදල් දෙකේ එකතුව තමයි මොකද්ද? ආදායම් බදු මුදල. එහෙනම් ආදායම් බදු පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්න ඇති අවශ්‍ය දේවල් සටහන් කරගන්න මේ ප්‍රතිශත රජය මගින් වෙනස් කරන්න පුළුවන්. පවතින වකවානුවත් එක්ක රජයෙන් කාලෙන් කාලෙ මේ ප්‍රතිශත වෙනස් වෙනවා. අවශ්‍ය දේවල් සටහන් කරගමු. හරි. අපි බලමු ගැටලු දෙකක් ආදායම් බදු මුදල රිලෙටින් වෙලාවට කොහොමද අර අපි ඉස්සෙල්ලා කතා කරපු ක්‍රමයේ පාවිච්චි කරලා ගන්න කිරීම කරගන්නේ කියලා. බලන්න ආදායම් දීලා තියෙනවා රුපියල් 5,80,000. අපි නිදහස් මුදල ලක්ෂ 5යි කියලා හිතුවොත් රුපියල් ලක්ෂ 5යි කියලා හිතුවොත් මෙයා ලක්ෂ 5ක් නිදහස්. රුපියල් ලක්ෂ 5ක් නිදහස්. එහෙනම් මෙයාගේ බදු අය වෙන මුදල් ප්‍රමාණය තමයි රුපියල් 80,000. ඇයි 5 ලක්ෂයයි 80,000 එකතු වෙලා තමයි 5,80,000 ඇති වෙන නිදහස් මුදල ලක්ෂ 5ක් මෙන්න මේ මුදලට බදු අය වෙනවා. එහෙනම් පැහැදිලි එහෙනම් 80,000ට 4ක් බදු ගෙවන්න ඕන. ලුණා වෙනවා 8 වරක් 4 32 රුපියල් 3,200ක් බදු වශයෙන් ගෙවන්න ඕන. එහෙනම් මෙතන එක්කෙනෙක් එනවද
නෑ. ඇයි 80000 කියන්නේ පළමු ලක්ෂයට වඩා අඩුයි. පළමු ලක්ෂයට වඩා අඩුයි. එහෙනම් මෙයා ගෙවන්න ඕන ආදායම් බදු මුදල රුපියල් 3200ක් පමණයි. පැහැදිලි ඇති. එයාගේ ආදායම් මත ආදායම අනුව තමයි තීරණය වෙන්නේ ආදායම් බදු මුදලක් බැලුවොත් එහෙම ඊළඟට රුපියල් 640,000 නැත්නම් 6,40,000ක් එහෙනම් ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස් වෙනකොට මෙයාගේ තව ලක්ෂයක් අයිති බදු වලට තව 40,000කුත් අයිති. පැහැදිලිද? මේ ලක්ෂය සහ මේ 40,000 එනම් ලක්ෂයකට 4ක් බදු ගෙවන්න ඕන. ඒ වගේම ඊළඟ 40,000ට 8ක බද්දක් ගෙවන්න ඕන. පැහැදිලිද? ඉස්සල ගැටලුවේ අපි කතා කරා වගේ ආදායම වෙනමුණාම රුපියල් 50,000 වුණා. රුපියල් ලක්ෂයකට බදු වදිනවා 4 ගානේ 40,000ට බදු වෙනවා 8 ගාන. එහෙනම් පැහැදිලි මෙයා සුදු කරපුවාම උත්තරේ රුපියල් 4,000යි. මෙයා සුදු කරපුවාම උත්තරේ රුපියල් 3,200යි. එහෙනම් මේ මුදල් දෙකේ එකතුව තමයි 4,000 සහ 3,200 එකතුව තමයි එයාගේ ආදායම් බදු මුදල වෙන්නේ. රුපියල් 7,200ක් එයා ආදායම් බදු විදිහට ගෙවන්න ඕනේ. මම කියන්නේ පැහැදිලි ඇති. අපි හිතුවොත් එහෙම ආදායම් දීලා නැහැ. ආදායම් දීලා නැහැ. මෙයාගේ ආදායම් බදු මුදල දීලා. මෙයාගේ ආදායම් බදු මුදල දීලා රුපියල් අපි හිතුවොත් 10,400ක් කියලා. දැන් 10,400ක් තමයි ආදායම් බදු. මේ බලන්න. මෙතන ලක්ෂයම පිරුණා නම් මේ විදිහට බදු අය කරනවා නම් මෙතන ලක්ෂය සඳහා ගෙවන්න ඕන 4ක් ආදායම් බද්ද විදිහට කීයද? 4,000. 4,000ට වඩා වැඩි. මෙතන එන්න බලන්න උපරිම සීමාව ලක්ෂයක් වුණොත් මෙතනින් නවතිනවනේ. දැන් 4,000ට වඩා වැඩි. මේ ගානෙන් පේනවා 7,200ක්. ඒ කියන්නේ මෙතන කොටසක් තිබිලා තියෙන මෙතන මුදල් ප්‍රමාණයක් තියෙන. එහෙනම් මෙයාගේ 4,000ට වඩා වැඩි බදු මුදලක් හින්දා මෙතන අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙන්න ඕන කොහෙද? දෙවන ලක්ෂයට අන්තර්ගත වෙලා තියෙන්න ඕන. මෙන්න මේ කොටසේ අංශ මුදල් ප්‍රමාණයක් තිබිලා තියෙන්න ඕන. අපි හිතුවොත් එහෙම මේ 10,400 ඇතුලේ 4,000ක් තියෙනවා. 4,000ක් තියෙනවා. මේ 4,000 අයින් වුණොත් 6,400ක් තමයි මෙතන බදු මුදලනේ. මෙතන බදු මුදල රුපියල් 4,000යි. මෙයාගේ ආදායම් පද්දේ නිදහස් වෙලා තියෙනවා කීයද? ලක්ෂ 5. ඇයි අනිවාර්යයෙන් ලක්ෂ 5ට වඩා වැඩි වෙනව නේ? 10,400ක් ගිය ලක්ෂ 6ට වඩා වැඩි වෙච්ච වෙලාවේ මේ 7,200ක් කියන මේ අනිවාර්ය ලක්ෂ 5 නෙවෙයි. ලක්ෂ 6ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන ලක්ෂය සඳහා මෙයා බදු ගෙවලා තියෙනවා. ඇයි 4,000 කෙරෙන්නේ කියන 100ට 4ක් සුදු වුණා මෙතන 4,000 එනවා. එහෙනම් අපි හොයන්න ඕනේ මේ 6,400ක් ආවේ යම්කිසි මුදලකට කොච්චරද? 100ට 8ක් තමයි 6,400 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ මුදල හොයන්න මොකද කරන්නේ? 6,400 කියන එක යම්කිසි මුදලකින් 100ට 8ක්. ඒ කියන්නේ කොටස් 8ක් තමයි 6,400 කියලා කියන්නේ. එහෙනම් කොටස් 100ක මුදල හොයාගන්න ඕන. අපි සිදු කරොත් එහෙම 8යි 800යි රුපියල් 80,000ක් රුපියල් 80,000ක් එනවා. 80,000කින් 108ක් තමයි 6,400 කියන. ඒ කියන්නේ 4,000යි 6,400 එකතු වුණාම රුපියල් 10,400ක් එනවා. ඔයගලට පැහැදිලි ඇති මොකද්ද මේ 10,400ක් වගේ ආදායම් බද්ද දීලා තියෙන වෙලාවේ අපි කොහොමද ආදායම් ගණනය කරන්නේ? මේ ගැටලුව ආකාරයක් අපි ගැටලුව ගැන කතා කරමු. මම මේක 10,000ක් දුන්නේ 10,400ක ආදායම් බද්දක් එන වෙලාවේ එයාගේ ආදායම කොහොමද ගණනය කරන්නේ කියලා. එතකොට ලක්ෂ 5 ආදායමෙන් නිදහස්, ආදායම් බද්ද නිදහස්, ඊළඟ ලක්ෂය සඳහා 4,000ක බදු මුදලක් මෙතනින් අයින් වෙනවා.
එහෙනම් ඊටු 6400ක් කියනවනේ. එහෙනම් 6400ක් හැදෙන්න නම් මෙතන තිබිලා තියෙන රුපියල් 80000 කියන 80000යි ලක්ෂයයි ලක්ෂ 5යි කියන්නේ 6 ලක්ෂ 80000 එහෙනම් මෙයාගේ ආදායම රුපියල් 6 ලක්ෂ 80000ක්. අවශ්‍ය දේවල් අපි සටහන් කරගමු. මේකේ වගුවේ අපි ඉස්තර විදිහට හිතුවොත් එහෙනම් මේ කොටස ඉස්තරක් තිබ්බා, මේ කොටස ඉස්තරක් තිබ්බා, මේ කොටස ඉස්තරක් තිබ්බා. මේ ගණන්. මෙයා තමයි දීලා තිබ්බේ. මෙයා තමයි අපේ ඇහුවේ කලින් ආදායම දීලා අපෙන් ඇහුවේ කවුද? ආදායම් බදු මුදල. එහෙනම් යම් කිසි ගැටලු ආකාරයක් වල දුන්නොත් මේ වගේ ප්‍රතිශත දීලා මං හිතන්නේ කොටස් වශයෙන් මෙහෙම වෙන් කරගත්තොත් ඔයාලට පැහැදිලි වෙයි කොහොමද ආදායම් බදු මුදල ගන්න කරගන්නේ කියන එක. ආදායම් බදු මුදල දීලා තියෙන වෙලාවක කොහොමද අපි ආදායම හොයා ගන්න කියන එක අපි තව ගැටලු කිහිපයකින් කතා කරමු. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. හරි. ගැටලුවක් දාලා තියෙනවා. එක්තරා වර්ෂයකදී පුද්ගලයෙකු ගෙවන ලද ආදායම් බදු මුදල රුපියල් 8800ක් ලෝ. එම වර්ෂයේදී රජයේ ආදායම් බදු අය කරන ආකාරය පහත දැක්වේ කියලා වගුවක් දීලා තියෙනවා. බලමු. මොකද්ද මේ ගැටලුව කියන්නේ? වගුවෙන් දීලා තියෙනවා පළමු රුපියල් ලක්ෂ 5 නිදහස්වල බද්දෙන් දෙවන ලක්ෂය සඳහා රුපියල් 4ක බද්දක් ගන්නවා. තුන්වෙනි ලක්ෂය සඳහා 8ක බද්දක් ගන්නවා. පුද්ගලයාගේ ආදායම් බදු මුදල 8800ක් ලෝ. ආන්නේ පුද්ගලයාගේ ආදායම හොයන්න කියලා. අර අපි ඉස්සෙල්ලා කතා කරේ වගේ කතා කරේ අන්තිම අවස්ථාව. එහෙනම් අපි හිතුවොත් එහෙම මෙයා ලක්ෂ 5කට වඩා වැඩියෙන් අරන් තියෙන්න බෑ බදු ගෙවලානේ. එහෙනම් ඊළඟ ලක්ෂය සඳහා අපි මෙයා ලක්ෂ 6ක් ගත්තා නම් මේ ලක්ෂ 6 සඳහා 4ක් ගෙවන්න එපා. එතකොට කීයක් දෙන්නේ? 4000ක බද්දක් ගෙවන්න. 4000ට වඩා වැඩි. මෙයා ලක්ෂ 7ක්ම අරන් තිබ්බනම් මේ 108ත් එක්ක බැලුවොත් එහෙම 8000. එන 8000යි 4000යි ආදායම් බදු 12000ක් ගෙවන්න ඕන. හැබැයි මෙයා 12000ක් ගෙවලා නැහැ. එහෙනම් 8800යි ගෙවලා තියෙන්නේ. එහෙනම් මෙතන ලක්ෂෙම ගෙවලා නැහැ. හැබැයි ලක්ෂයක් ගෙවලා තියෙනවා. ලක්ෂ 6කට වඩා වැඩි ආදායම. එහෙනම් මෙයාගේ පළමු ලක්ෂ 5 ආදායම් විදිහට ලියන්න. තව ලක්ෂිකුත් තියෙනවා නේ. 4000ට වඩා වැඩි නේ. තව ලක්ෂයක් තියෙන්න නැත්නම්. හැබැයි 12000ට වඩා අඩුයි. එහෙනම් 8000ට වඩා අඩු බද්දක් ගෙවලා දෙන. කීයක් දෙන? ගෙවල් තියෙන්නේ 4000ට අමතර ගෙවලා දෙනවා කියන්නේ. 4800ක් ගෙවලා තියෙනවා. 8800න් අඩු වෙන්න ඕන කීයක්ද? 4000. එහෙනම් 4000ක් අඩු වුණාම 8800න් මෙයා ගෙවලා තියෙන කොච්චරක්ද? 4800ක් ගෙව. මේ 4800ක් ගෙව. එහෙනම් මේ වැඩිපුර 4800 තමයි මෙතනින් ඇවිල්ලා. එහෙනම් 4800ක් විදිහට බදු ගෙවලා තියෙනවා. එහෙනම් බදු අය කරපු මුදල් දන්නේ නැහැ. 100ක් වුණා නම් මෙයා කීයක් ගෙවන්න ඕනද? 8ක් ගෙවන්න ඕන. මේ මොකද්ද? මුදල මේ බත් මතකද දන්නේ මෙයයි බෙදුවා කියලා අපි අර කතා කරේ කලින් තීරු බදුවල. එහෙනම් නැත්තම් කතරේ ගුණ දෙකට ගියොත් මෙයාගෙන් ගුණ කරා මෙයාගෙන් ගුණ කරා 8 වරක් x වටිනාකම 4800 වුණා 100කට සමාන. මෙයයි ගුණ කරා 4800යි ගුණ කරා x 8 ගුණ කරා 8 වරක් x 8යි x 4800 වුණා 100ක්. එහෙනම් x ගන්න මොකද කරන්න ඕන? 4800 100න් ගුණ වෙලා 8ෙන් බෙදෙන්න ඕන. 8 වරක් 1යි 8 වරක් 6යි 600 100ක් කියන්නේ 60000ක්. එහෙනම් මේ ලක්ෂයට මෙන්න මෙතනින් එන කවුද? මෙන්න මේ රුපියල් 60000ත් එකතු වෙන්න ඕනේ නම් රුපියල් ලක්ෂ 5යි මේ රුපියල් ලක්ෂයයි මේ රුපියල් 60000යි තමයි මෙයාගේ ආදායම වෙන්නේ. පැහැදිලි ඇති? ලක්ෂ 7ට වඩා අඩු වෙන්න ඕන කියන තර්කය ආව රුපියල් 12000ට වඩා අඩු නිසා 8800ක් කෙනෙකුට 4000ක් අයින් වෙන පළමු ලක්ෂය සඳහා බද්ද ඒ ලක්ෂය මෙතෙන් එකතු වෙන්න ඕන එයාගේ ආදායමක් විදිහට.
ඒකට මේ 4000 දුන්න 4800ක බදු මුදලක් ගෙවලා කියනවා වැඩි වෙච්චි. මෙන්න මේ කොටසේ 108ක් සඳහා එන 108ක් විතර 4800ක් ගෙවන්න නම් මෙයාගේ තිබිලා තියෙන උන මුදල් ප්‍රමාණය තමයි මේ ගන්න එකේ කීයක්ද? 60000. 60000කට 108ක් තමයි 4800ක් වෙන්නේ. එහෙනම් 60000යි ලක්ෂයයි ලක්ෂ 5යි කියන්නේ රුපියල් 6,60,000ක මුදලක් තමයි මෙයාගේ ආදායම මේ ආකාරයේ ගැටලු තමයි ඔයාලට විභාගෙදී හමු වෙන දැන්ඩ මෙයා ELC කොටස නැත්නම් අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයටදී තමයි ආදායම් බදු වැඩිපුර ගැටලු එන්නේ විභාගෙදී එක පත්‍රයේ B කොටසේ මම හිතන්නේ ප්‍රතිශත පාඩම් යටතේ බදු කොටස මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ඉවරයි අපි ඊළඟට කතා කරමු සුළු පොලිය සහ අනාගතයේ වැල් පොලිය අවශ්‍ය දේවල් සටහන් කරගන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු